වෙනවා ප්‍රශ්නාංක 88ට. කෙටි දුර ධාවනය කරන ලබන දුම්රියක් ඒ මැදිරි දෙකකින් සමන්විතයි. මේ දෙන්නේ එක මැදිරියක්. ඒක කේබල් වලින් සම්බන්ධ කරලා අනිත් මැදිරියට. මේ තියෙන එන්ජිම. එන්ජිම ටිකක් දිගයි. එන්ජිමේ රෝද ගොඩයි. මේ දුම් බටේ. එන දුම් යනවා. පෙට්ටි වල තියෙන රෝද දෙක වැగిන්න එක පැත්තකට. රයිට්. මෙන්න මේ යනවා. මේ පාර තමයි යන්නේ. තියෙන්නේ එන්ජිම. හරි. එතකොට කෙටි දුර ධාවනය කරන ලබන දුම්රියක් එන්ජිමක් සහ මැදිරි දෙකකින් සමන්විත වේ. එන්ජිම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 6000යි. 6000යි. එක් මැදිරික ස්කන්ධය කිලෝග්‍රෑම් 2000යි. මේකත් 2000යි. මේකත් 2000යි. දුම්රිය එක් නැවතුම් පළකින් 0.5ක තරණයකින් යුතුව ගමන් ආරම්භයි. ප්‍රතිරෝධී බලය නොගින හැකි තරම් කුඩාවේ. එතකොට දුම්රියේ ප්‍රතිරෝධී බලය නොගින හැකි තරම් කුඩායි කියන එකෙන් අදහස් කරන්නේ මැදිරිවල රෝධ මත ක්‍රියාත්මක වන මාර්ග ප්‍රතිරෝධය ගණන් ගන්න බැරි තරම් කුඩායි. හැබැයි එන්ජිම මත චලිත දිශාවට ඇති වන ප්‍රකර්ෂණ බලය ඒ විදිහට බැරි වෙලාවක් සුමට පීරි තිබුණා නම් එහෙම මේක එන්ජිමේ රෝධ කරගුණා මේ කෝච්චිය ඉස්සරහට යන්නේ නැහැ. එතන ලියන්න ප්‍රතිරෝධී බල නොගිනිය හැකි තරම් කුඩා නම් 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 මැදිරි මත මාර්ග ප්‍රතිරෝධය නොගිනිය හැකි තරම් කුඩා වේ. මැදිරි මත මාර්ග ප්‍රතිරෝධය නොගිනිය හැකි තරම් කුඩා වේ. නමුත් එන්ජිමේ ප්‍රකර්ෂණ බලය සලකේතු අගයක් වේ. එන්ජිමේ ප්‍රකර්ෂණ බලය සලකේතු අගයක් වේ. ප්‍රමුදිය ආගෙන් අහනවා එන්ජිම සහ මැදිරි සම්බන්ධ කේබලේ ආතතිය හොයන්න කියලා. ඒතර එන්ජිම සහ මැදිරි සම්බන්ධ කේබලේ ආතතිය හොයන්න කිව්වොත් ඔයා කරන්නේ මැදිරි දෙක පද්ධතිය ලෙස සලකලා x සමාන n දානවා. ඒතර මේකේ ප්‍රතිරෝධී බල නැහැනේ. ඒතර මේ පද්ධතිය වල තියෙන එකම බලය තමයි t1. මැදිරි දෙක පද්ධතිය ලෙස සලකා f සමානයි m. එකම බලය t1, m කියන්නේ 4000යි, තරණය 0.5යි. එහෙනම් t1 සමානයි 2000යි නිව්ටන්. එන්ජිමයි මැදිරි සම්බන්ධ කේබලයේ ආතතිය නිව්ටන් 2000යි. මැදිරි දෙක සම්බන්ධ කේබලයේ ආතතිය ගණනය කරන්න. මැදිරි දෙක සම්බන්ධ කේබලයේ ආතතිය අවසන් මැදිරිය සඳහා x සමානයි n. අවසන් මැදිරියට x සමානයි n දැම්මොත් t2 විතරයි තියෙන්නේ. m කියන්නේ 2000යි, a කියන්නේ 0.5යි. එහෙනම් t2 සමානයි 1000යි නිව්ටන්. t2 සමානයි නිව්ටන් 1000යි. t2 නිව්ටන් 1000යි. එන්ජිමේ රෝධ මගින් පීරිමත ඇති කරන ලබන බල එන්ජිමේ රෝධ මගින්
පීලි මත ඇති කරන ලබන බලයේ විශාලත්වය. එන්ජිමේ රෝධ මගින් පීලි මත ඇති කරන බලයේ විශාලත්වය කිව්වත් පීලි මගින් එන්ජිම් මත ඇති කරන බලයේ විශාලත්වය කිව්වත් දුම්රිය මත ප්‍රකාශන බලය කිව්වත් ඔය තුනම එකයි. එන්ජිමේ රෝධ මගින් පීලි මත ඇති කරන බලයට සමාන ප්‍රතික්‍රියා බලයක් තමයි පීලි මගින් එන්ජිමේ රෝධ මත හදන්නේ. පීලි මගින් එන්ජිමේ රෝධ මත ඇති කරන බලයට තමයි කියන්නේ ප්‍රකාශන බලය කියලා. එහෙනම් එන්ජිම් මත මේ පැත්තට සේරම එක් බලයක් තියෙනවා නම් පද්ධතිය සඳහා තුන්වෙනි කොටස පද්ධතිය සඳහා F සමානයි ma. එකම බලය මේවා ක්‍රියාපතික්‍රියා යුගල ලෙස කැපිලා යනවා. m කියන්නේ 2000යි 4000යි 6000යි කියන්නේ 10000යි. 10000 වාරයක්. ඒ කියන්නේ 0.5. එහෙනම් F සමානයි 5000යි නේද? මොකක්ද තර්කය? එන්ජිමේ රෝධ මගින් පීලි මත ඇති කරන බලය කිව්වත් එන්ජිම් මත ප්‍රකාශන බලය කිව්වත් දෙකම එකයි. පීලි මගින් එන්ජිම් මත ඇති කරන බලය කිව්වත් දෙකම එකයි. ඒ නැත්නම් දුම්රිය මත සම්ප්‍රයුක්ත බලය ප්‍රතිරෝධී බල නොගිනිය හැකි තරම් කුඩා නිසා දුම්රිය මත සම්ප්‍රයුක්ත බලය කියන්නේ රෝධ මගින් පීලි මත ඇති කරන බලයට සමාන ප්‍රතික්‍රියා බලය. පද්ධතිය සඳහා F සමානයි ma ධර්ම. प्रश्नांक 89 प्रश्नांक 89 නිශ්චලතාවයෙන් ගමන් ලබා තිරස් සල්රේඛාව ඉදිරියට ගමන් කරන බස් රථයක වහලේ සැහැල්ලු අවතන් තන්තුවක් මගින් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 4ක් වන වස්තුවක් එල්ලා ඇත. මෙන්න බලන්න. තිරස් සල්රේඛීය මාර්ගයේ ගමන් කරන රථයක වහලේ තන්තුවකින් එල්ලලා තිබුණා. අනිවාර්යයෙන්ම ත්වරණයකින් හෝ මන්දනයකින් ගමන් කරනකොට ඒ වස්තුවේ තන්තුව සිරසට ආන්ත වෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට තන්තුව සිරස්ස තියෙනවා. දැන් ළමයි අහනවා ඇයි ඒක ආනත වෙන්නේ? මං හේතුව පැහැදිලි කරනවා. දැන් මේ බස් එක තරණය උනේ එන්ජිමෙන් ඇතිවන බලයෙන්නේ. හැබැයි මේ අවලම්බේ නැත්තම් බෝලෙට තරණය වෙන්න එන්ජිමක් නැහැ. එතකොට මේ පැත්තට එනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක චලනය වෙන පැත්තට විරුද්ධ පැත්තටයි සම්ප්‍රේක්ෂිත බලය තියෙන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ තරණයකින් ගමන් කරනවා නම් ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවටයි බෑවුම් වෙන්නේ. තරණයකින් ගමන් කරනකොට ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට. මේ කෝණය θ කියන්නකො. මෙන්න බාර mg මෙන්න t බලය. මේ t ගේ එක සංරචකයක් mg සන්තුලනය කරනවා අනිත් සංරචකය තරණයට අවශ්‍ය සම්ප්‍රයුක්ත බලය සපයනවා. එතකොට තිරස් සල්රේඛීය මාර්ගයක ගමන් කරන රථයක වහලේ තන්තුවකින් වස්තුවක් එල්ලලා තිබුණොත් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන විට තන්තුව සිරස්ස තියෙනවා. ත්වරණයකින් හෝ මන්දනයකින් ගමන් කරනවා නම් ගමන් කරන පැත්තට විරුද්ධ පැත්තටයි බෑවුම් වෙන්නේ. මන්දනයකින් ගමන් කරනවා නම් ගමන් කරන පැත්තටම බෑවුම් වෙනවා. මොකද එයාට තරණය වෙන්න අවශ්‍ය සම්ප්‍රයුක්තය ලබා ගන්නේ ඔය t මගින්නේ. එයාට කිවෙන ප්‍රශ්නේ දින්නේ 89. තිරස් සරල රේඛීය මාර්ගයක ගමන් කරන රථයක
ගමන් කරන රථයක වහලේ තන්තුවකින් එල්ලා ඇති වස්තුවක් සලකන්න රථය ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන විට තන්තුව සිරස් වේ. තරණයකින් හෝ මන්දනයකින් ගමන් කරන විට තන්තුව සිරසට ආනත වේ. තරණයකින් ගමන් කරන විට චලිත දිශාවට විරුද්ධ දිශාවේ පවතින අතර තරණයකින් ගමන් කරන විට චලිත දිශාවට විරුද්ධ දිශාවට වී පවතින අතර මන්දනයකින් ගමන් කරන විට සිරස් පිහිටුමේ සිට චලිත දිශාවට වී පවතී. Right. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ තිරස් සංරේඛාවක ඉදිරියට ගමන් කරන රථයක එතකොට තරණයකින් ගමන් කරනවා නම් චලනය. තරණයකින් ගමන් කරනවා නම් යන පැත්තටම විරුද්ධ පැත්තට වෙලා හිටින්නේ. මන්දනයකින් ගමන් කරනවා නම් යන පැත්තට වෙන්නේ නැහැ හිටින්නේ. තන්තුව සිරස් සමග අංශක 45ක් කෝණයක් ආන්ත විට තරණය ස්වයං. එහෙනම් එක පැත්තකින් මම ගන්නවා තිරස්ස චලනය වන නිසා සිරස් සංප්‍රයුක්තයක් නැහැ. මේ කෝණය θ නම් මෙයත් θ. එතන අපිට එනවා t cos θ සමානයි mg. මේක එකක්. අනිත් පැත්තට f සමානයි ma දැම්මොත් t ගේ sin සංරචකය තමයි තරණයට අදාළ වෙන්නේ ma. මේක දෙක. මම මේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදනවා. t sin θ බෙදීම t cos θ කියන්නේ sin θ බෙදීම cos θ කියන්නේ tan θ. m කැපෙනවා. a බෙදීම g. ඔයා මේක මතක තියාගත්තත් කමක් නැහැ පුතේ. tan θ සමානයි a යට g. එහෙනම් මේ ගානේ පළවෙනි කොටසේ කියන්නේ කෝණය 45යි. a g කියන්නේ 10යි. උදේ tan 45 කියන්නේ 1යි. a බෙදීම 10යි. එහෙනම් a සමානයි 10ක් ms වෙන්නේ. එතකොට ලණුවේ ආතතිය අංශක 45ක් වෙන්නේ තරණය 10ක් ms දෙක විට. තන්තුව සිරස සමග
අංශක 60ක කෝණයක් ආන්ත විට තන්තයේ ආනතිය සොයන්න. මම මෙහෙම කරන්නම්. මේක සාධාරණව අරගෙන මේක මෙතන ගන්නම්. දෙවෙනි අවස්ථාවටත් මම ලියනවා tan theta සමානයි a බෙදීම g tan 60 සමානයි a බෙදීම tan 60 කියන්නේ 1.73යි 2යිනේ a බෙදීම 10යි එහෙනම් a සමානයි 10.32යි ns string එක. රථය 8යි ms string දෙක තරණයකින් ගමන් කරන විට තන්තයේ ආතතිය 8යි ms string දෙක තරණයකින් ගමන් කරන විට 8යි ms string දෙක තරණයකින් ගමන් කරන විට තන්තයේ සිරසට ආනතිය එනතට තුන්වෙනි කොටස tan theta සමානයි a බෙදීම g tan theta සමානයි 8 බෙදීම 10යි theta සමානයි tan inverse 0.8.3යි tan inverse 0.8.3 අංශක 38යි කරා 39යි අංශක 38යි කරා 39යි අංශක 38යි කරා 39යි ප්‍රශ්නාංක 90 ප්‍රශ්නාංක 90 එතකොට ප්‍රශ්නාංක 90 කියන්නේ නිශ්චලතාවයෙන් ගමන් අරඹන දුම්රියට එක්මැදිරියක වහලේ ඇති සරල අවලම්බයක් පළමු විනාඩියේදී සිරසට තීටා කෝණයක් ආනතයිලු. පළමු විනාඩියේදී සිරසට තීටා කෝණයක් ආනතයිලු. නිශ්චලතාවයෙන්නේ එහෙනම් මේ දකුණට යනවා නම් මේ පැත්තටයි ආනතිය තියෙන්නේ. ඊට පස්සේ කියනවා කෝණයක් ආනතද අවසාන විනාඩියේදී පළමු දිශාවට විරුද්ධ දිශාවට. එහෙනම් දුම්රිය ඊගාවට යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්නේ. සාමාන්‍ය දුම්රියක චලිතය ඔබට දැනෙන්න ඕනේ. දුම්රියක් නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරලා යම් කාලයක් තුල තරණය වෙලා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා ඊට පස්සේ මන්දනයකට ලක් වෙනවා. දුම්රියේ සාම්ප්‍රදායික දුම්රියේ චලිතය නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරලා යම් කාලයක් තුල තරණය වෙලා ඒ ලබා ගන්න ප්‍රවේගයෙන් දිගටම ගිහිල්ලා යම් අවස්ථාවක එතෙන් සිට මන්දනයට ලක් වෙලා නිශ්චලතාවයටපත් වෙනවා. ලියමු. දුම්රියක සාම්ප්‍රදායික චලිතය දුම්රියක සාම්ප්‍රදායික චලිතය දුම්රියක සාම්ප්‍රදායික චලිතය දුම්රියක සාම්ප්‍රදායික චලිතය නිශ්චලතාවයෙන් ගමන් අරඹා දුම්රියක සාම්ප්‍රදායික චලිතය නිශ්චලතාවයෙන් ගමන් අරඹා දුම්රියක සාම්ප්‍රදායික චලිතය නිශ්චලතාවයෙන් ගමන් අරඹා යම් කාලයක් තරණයේදී යම් කාලයක් තරණයේදී යම් කාලයක් තරණයේදී යම් කාලයක් තරණයේදී ලබාගත් ප්‍රවේගයෙන් ලබාගත් ප්‍රවේගයෙන් තවත් කාලයක් චලිත වේ තවත් කාලයක් චලිත වේ
මන්දණය වී තවත් කාලයක් චලිත වී මන්දණය වී නිශ්චලතාවයට පත්වීමයි. මන්දණය වී නිශ්චලතාවයට පත්වීමයි. මන්දණය වී නිශ්චලතාවයට පත්වීමයි. එතකොට මේ කාලාන්තරය මිනිත්තු 1යි අවසාන කාලාන්තරයේ T3 මිනිත්තු 1යි එහෙනම් මිනිත්තු 2ක් ගියොත් T2 කියන්නේ මිනිත්තු 3යි. පළවෙනි ප්‍රශ්නේ θ අඩංගු ඍජුකෝණීය ත්‍රිකෝණයක්. මට දීලා තියෙනවා පළවෙනි එකේ sin θ කියන්නේ 1 යට 100 මූල 101යි. එහෙනම් sin θ මෙහෙමනම් sin θ කියන්නේ මේ තියෙන θ මේක අංශක 90යි 1යි කර්ණය 101ේ මූලය. එතකොට 101න් එකක් අඩු කළොත් 100යි 10යි නේ. එතන ඍජුකෝණී θ අඩංගු ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳ පෙන්වන්න ඒක අඳලා පෙන්නනවා. දෙවෙනි කොටස චලිතය සඳහා ප්‍රවේගකාල ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. මේ චලිතයට ප්‍රවේගකාල ප්‍රස්ථාරය නිර්මාණය කෙරුවොත් මිනිත්තු ප්‍රවේගය මිනිත්තුවක් තරණය වෙනවා. මිනිත්තු 3ක් ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා තවත් මිනිත්තුවක් මන්දණය වෙනවා. 1යි 4යි 5යි මේක තමයි උත්තරින් වේගය. බිඳුව බිඳුව. දුම්රිය ගමන් කර තරණේ මන්දණයේ අගය සයන්න. එහෙනම් මම තුන්වෙනි කොටසට යනවා අර සංකල්පයට. tan θ සමානයි a බෙදීම g. ඍජුකෝණී ත්‍රිකෝණයේ ගියොත් tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 1ට 10 සමානයි a බෙදීම 10යි. එහෙනම් a සමානයි 1යි ms ඍණ දෙක තරණය. තුන්වෙනි කොටසේ අහන්නේ දුම්රිය ගමන් කළ තරණය හා මන්දනයේ අගය කොණ දෙක සමාන නිසා තරණය හා මන්දනය සමානයි. ගමන් කළ තරණය ගමන් කළ දුරද සොයන්න. ගමන් කළ දුර හොයන්න. එහෙනම් අපිට මේ චලිත ප්‍රස්ථාරයට යන්න වෙනවා. මේ චලිත ප්‍රස්ථාරයට යන්න මිනිත්තුයිනේ. මේක 60යි නේ. චලිත ප්‍රස්ථාරය ගත්තොත් මිනිත්තු වලින් නැතුව තප්පර වලින් ගියොත් එහෙම ගැටලුවක් නෑ නමයි. ඒක ප්‍රවේගය හොයාගන්න පුළුවන්. ප්‍රවේගය හොයාගන්න පුළුවන්. තරණේ 1යිනේ. තර v බෙදීම 60. v බෙදීම 60 සමානයි a 1යි. එහෙනම් v සමානයි 60යි ms ඍණ 1. v 60යි නම් අපිට s කියන්නේ මේ ට්‍රැපීසියමේ වර්ගඵලය s සමානයි 3යි 5යි 8යි 3 ධන 5 මේ තියෙන්නේ මිනිත්තු තප්පර කරන්නේ 60න් වැඩි කරුවා දෙකෙන් බෙදුවා මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා ලම්බ කුසෙන් වැඩි කරුවා right එතකොට s සමානයි 8යි 8 බෙදීම 2යි කියන්නේ 4යි 4 වාරයක් 60 වැඩි කිරීම 60යි s සමානයි 6 වරක් 6 36යි 36ව 4ක් 72යි 72ව 36ව 2ක් 72යි 144යි තව බිංදු දෙකක් තියෙනවා නේ මේ මීටර එහෙනම් s සමානයි 14.4යි කිලෝමීටර මේ මිනිත්තු 5ක කාලය තුල කිලෝමීටර් 14ක් ගිහිල්ලා ඒක අධික අගයක් නේ
ප්‍රශ්නය. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20ක් වන A නම් ගණකයක් ට්‍රක් රථයක තට්ටුව මත එතකොට මේ අතරයි ට්‍රක් එක තියෙන්නේ. වෙන ට්‍රක් එක මෙහෙම තියෙන්නේ. මේ තට්ටුව අපි අලුත් ට්‍රක් එකක් ගන්න. තියෙන්නේ ලෝරියක් වගේ එකක්. මේකේ තියෙනවා මේ ගණකය. මම ඒක වෙන් කරලා ගත්තා. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20ක් වන A නම් ගණකයක් ට්‍රක් රථයක තට්ටුව මත පසුපස කෙළවරේ සිට මීටර් 5ක් දුරින් මේ ගත්තා. මේ දුර මීටර් 5යි. පසුපස කෙළවරේ සිට මීටර් 5ක් දුරින් ඇත. ගණකය සහ තට්ටුව අතර ස්ථිතික घर्षण සම්මුණකය 0.11. ස්ථිතික घर्षण සම්මුණකය 0.1. ඒතර මේකේ දත්ත වගේක් දීලා μs 0.11 μd 0.1 ඩයිනමික් ෆ්‍රික්ෂන් එක දීලා. right. රථයේ නිශ්චලතාවයේ සිට 2 ms රින් දෙක තරණයකින් චලිතය ආරම්භ කරයි. රථය 2 ms රින් දෙක තරණයකින් යන්න පටන් ගන්නවා. ගණකය හා තට්ටුව අතර ස්ථිතික සීමාකාරී ඝර්ෂණ බලය සෑම. අපිට අදාළ නැහැ ට්‍රක් රථය මත ගණකයේ චලනය වුණත් නැතත් මෙතන ක්‍රියාත්මක වෙන්නේ මෙතනින් ගුරුත්ව කේන්ද්‍රයෙන් පටන් ආ සිලස්ස පහළට බර එයා 200යි නිව්ටන්. ඒතර ඝර්ෂණයක් මෙහෙම ක්‍රියාත්මක වුණොත් අපි ගමු අබ්ලම් ප්‍රතික්‍රියාවක් වුණ වෙනවා නැහැ. ඝර්ෂණය එන්නේ මේක මේ පැත්තට යනවා නම් ඝර්ෂණය එන්නේ මෙහෙට. ඒතකොට අබ්ලම් ප්‍රතික්‍රියාවක් අබ්ලම් ප්‍රතික්‍රියාව මෙතනින් එනවා R. right. හැබැයි R සමානයි 200යි නිව්ටන්. මේකේ අවුලක් නැහැ. Fs maximum සමානයි μs වාරයක් R. μs ස්ථිතික සීමාකාරී ඝර්ෂණ බලය 0.11 වැඩි කිරීම 200යි. Fs maximum 32 මේකට දැම්මොත් 22යි නිව්ටන්. ස්ථිතික ඝර්ෂණයට පුළුවන් උපරිම වශයෙන් නිව්ටන් 22ක බලයක් හදන්න. ට්‍රක් රථයට සාපේක්ෂව ගණකයේ නිශ්චලව නොපවතින බව පෙන්වන්න. ට්‍රක් රථයට සාපේක්ෂව ගණකයේ නිශ්චලව නොපවතින බව පෙන්වන්න. එතකොට ගණකයේ ට්‍රක් රථයේ තරණයෙන්ම ගණකයේ ගමන් කිරීමට අවශ්‍ය බලය අපිට ගන්න පුළුවන්. F සමානයි NA. M කීයද 20යි A කියන්නේ 2යි 40යි. දැන් පැහැදිලි. ට්‍රක් රථයේ තරණයෙන්ම ගණකයේ ගමන් කරන්න නම් ගණකයේ මත ට්‍රක් රථයේ චලිත පැත්තට නිව්ටන් 40ක බලයක් ඕනේ. ස්ථිතික ඝර්ෂණයට උපරිම වශයෙන් පුළුවන් නිව්ටන් 22ක් හදලා දෙන්න. ස්ථිතික ඝර්ෂණයට තරණය වීමට අවශ්‍ය බලය හදලා දෙන්න බැරි නිසා ට්‍රක් රථයේ ගමන් කරන තරණයෙන්ම නෙමේ ගණකය යන්නේ. ඒ කියන්නේ ට්‍රක් රථයට සාපේක්ෂව ගණකය ගමන් කරනවා. නිශ්චල නැහැ පැහැදිලි කරන්න. ගණකය ගමන් කරන තරණයෙන්ම ට්‍රක් රථයේ ගමන් කරන තරණයෙන්ම ගණකයේද ගමන් කිරීමට නම් ගණකය මත නිව්ටන් 40ක
ගණකයේ වද නිව්ටන් 40ක ඝර්ෂණ බලය ගණකයේ මත නිව්ටන් 40ක ඝර්ෂණ බලය ක්‍රියාත්මක විය යුතුයි. ගණකයේ මත නිව්ටන් 40ක ඝර්ෂණ බලය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ස්ථිතික ඝර්ෂණයට ඇති කළ හැකි උපරිමය නිව්ටන් 22කි. එනම් ට්‍රක් රථය චලනය වන ත්වරණයට වඩා අඩු ත්වරණයකින් ගණකය ගමන් කරයි. මින් පැහැදිලි වන්නේ ට්‍රක් රථයට සාපේක්ෂව ගණකය නිශ්චල නොවන බවයි. ගණකයේ ට්‍රක් රථයේ පිටුපසින් බිමට වැටීමේ කොපමණ වේද? එනම් අතර තියෙන ගතික ඝර්ෂණය FD සමානයි μD වාරයක් R. μD කියන්නේ 0.1යි, R කියන්නේ 200යි, FD සමානයි 20යි නිව්ටන්. F සමානයි MA 20යි නිව්ටන්, M කියන්නේ 20යි, A එනම් A සමානයි 1යි ms වෙනවා. තොර ගණකය 2යි ms දෙක තරණයකින් ගියාට ට්‍රක් රථයේ 2යි ms දෙක තරණයෙන් ගියාට ගණකය ඒ තත්ත්වෙම යනවා 1යි ms දෙකේ. එතකොට දැන් ගණකය යන ට්‍රක් රථයේ යන පැත්තරමයි ගණකය යන්නේ. හැබැයි ට්‍රක් එකට සාපේක්ෂව ගණකය පිටිපස්සට යන්නේ. දැන් සමහර කියනවා මේ අනිත් පැත්තට යනවා කියලා. දැන් හිතන්නකෝ එක හන්දියක ඉඳලා නැගෙනහිර පැත්තට බස් එක යන්න ගියොත් බටහිර පැත්තේ කොහෙවත් යනකින් බිමට වැටලා තියෙද කියන්නේ. දැන් ට්‍රක් එක මේකම ගන්නකො. මෙතනින් නැගෙනහිර පැත්තට ට්‍රක් එක යනවා. මෙතනින් පටන් ගන්න නැගෙනහිර පැත්තට ට්‍රක් එක යනවා. ඒතකොට බටහිර පැත්තේ කොහෙවත් යනකින්ද ගණකේ බිම වැටලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැහනේ. ඒ යන පැත්තෙන් කොහෙවත් යනකින්නේ. ඒ කියන්නේ ට්‍රක් එක යන පැත්තරමයි ගණකයක් යන්නේ. නමුත් ට්‍රක් එක යන තරණයට වඩා අඩු තරණයකින් ගණකය යන්නේ. අන්න එතන ට්‍රක් එකට සාපේක්ෂව නිශ්චල නැහැ. ඒතර ගණකය යන්නේ 1යි ms දෙක තරණයකින්, ට්‍රක් එක යන්නේ 2යි ms දෙකකින්. අපෙන් අහන්නේ ගණකය ට්‍රක් රථයේ පිටුපසින් බිම් වැටීමට කොපමණ කාලයක් ගත වේද? අල්ලේසි. ට්‍රක් එකට සාපේක්ෂව බිමට වැටෙන්න නම් ට්‍රක් එකට සාපේක්ෂව යන්න ඕනේ මීටර් 5. ඒතර අපිට තියෙන S සමානයි UT ධන භාගයක් AT වර්ගය දාන්න. S සමානයි UT ධන භාගයක් AT වර්ගය සාපේක්ෂව යන්න ඕනේ 5. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි භාගයයි ට්‍රක් එකේ 2යි ගණකයේ 1යි නම් සාපේක්ෂ ධර්මයේ 1 වාරයක් T වර්ගය. එතකොට T වර්ගය කියන්නේ 10යි, T කියන්නේ මූල 10යි. T කියන්නේ මූල 10යි නම් පුතේ T කියන්නේ අපිට ලැබෙනවා. T කියන්නේ මූල 10යි නම්
T කියන්නේ දාන වශයෙන් 3.1.4යි. 3.1.4යි තප්පර. T කියන්නේ මූල 10යි නම් 3.1.4යි තප්පර. මූල 10 කියන්නේ 3.1.4යි. right. මෙම කාලය තුල ට්‍රක් රථය කොපමණ දුරක් ගමන් කර ඇතිද? දැන් හරි ලේසියි. බිමට වැටෙන්න ගිය කාලය කාට සාපේක්ෂව ගත්තත් එකයිනේ. එහෙනම් ට්‍රක් එකකට දානවා S සමානයි UT ධන භාගයක් AT වර්ගය. ගිය දුර දන්නේ බිඳුවයි භාගයයි ට්‍රක් එක 2යි T වර්ගය කියන්නේ 10යි. S සමානයි 10 මීටර දුරක්. ඝනකයේ ට්‍රක් එකෙන් චලිතය පටන් අරගෙන ඝනකයේ ට්‍රක් එකෙන් බිමට වැටෙන කාලය තුළ ට්‍රක් එක පොළොවට ගිහිලා තියෙනවා මීටර් 10ක දුරක්. ට්‍රක් එක පොළොවට ගිහිලා තියෙනවා මීටර් 10ක දුරක්. ඔන්න චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම වල සේරම ගණන් ටික හදලා ඉවර කරා. මේවා හදන්න ඕනේ. මේවා හදනකොට තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න එක එක જાතියේ ගණන් වර්ග තියෙනවා. මේවා හදන්න සේරම සංකල්ප එකට එකතු වෙනවා කියලා. එතකොට ඊගාවට අපි සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙන්නේ ඊගාව පන්තියේදී අපි සාකච්ඡා කරන්න පටන් ගන්නේ කාර්ය ශක්තිය ක්ෂමතාවය. හැම කෙනෙක්ම කාර්ය ශක්තිය ක්ෂමතාවය ටියුට් එක ලබාගෙන තියාගන්න. මම ඊගාව සතිය වෙනකොට කාර්ය ශක්තිය ක්ෂමතාවයේ කාර්ය කොටසෙන් පටන් ගන්නවා. ඒ කාර්ය ශක්තිය ක්ෂමතාවය කියන්නේ ඉතාමත් වැදගත් කොටසක්. දැන් නිව්ටන් නියම වගේම තමයි කාර්ය ශක්තිය ක්ෂමතාවය කියන්නේ ඉතාමත් ප්‍රයෝජනවත් වැදගත් කොටසක්. ඒක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ලබන සතිය වෙනකොට ඔයගොල්ලෝ ටියුට් එක අතර අරගෙන ලබාගෙන තියාගන්න. සාමාන්‍ය අපිට මේ පාඩම කරන්න දවස් 3ක විතර කාලයක් ඒ කාර්ය ශක්තිය ක්ෂමතාවය කියන කොටස කරන්න. හරි. එහෙනම් අදට ඇති හැමෝටම ආයිබෝවන්.